තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ජීවන යාත්‍රාවේ යථාර්ථය පසක් කරමින් පින්වත් ඔබ දෙසා සංනිවේදනය කරන බෞද්ධ රූප වාහිනියේ බේපෙහි දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්භ කරන්නේ. විදේශනාව අද පින්වත් ඔබ දෙසා සංනිවේදනය කරන්නේ ඓතිහාසික කුරුණෑගල කන්දරාජ මහා විහාරස්ථානයේ පිහිටි බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ශාඛාවේ පටිගත කිරීමක් ලෙස. සදහැවතුනේ බෙයතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනයෙන් වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය තිප්පටුවාවේ පේරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නදයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද බෙයතුම් වූ දේශනාවට සේ පුණ්‍යකාමී දායකත්වය එකතු කරනවා කිරිබබුණාගම ඉබ්බාගමුව පදිංචි විශ්‍රාමික පාසල් දන්ත චිකිත්සක නිලධාරිණී රත්නා ජයසිංහ මහත්මිය, ආනන්ද වීරකෝන් ජයසිංහ මහතා, අශෝකා ජයසිංහ සහ කමලා ජයසිංහ යන සහෝදර සහෝදරියන්, දෙයණිය පුතුණුවන්, බෑනා සහ ලීලිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට උතුම් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වක ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේ භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි අච්ඡයං අච්ඡයතු නපස්සති අච්ඡයං අච්ඡයතු දිස්වා යථා ධම්මං නපටිකරෝති පරස්ස කෝපන අච්ඡයං දේසින්තස්ස යථා ධම්මං නපටිගන්නාති ඉමේහි කෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ කතමේහි තීහි අච්ඡයං අච්ඡයතෝ පස්සති අච්ඡයං අච්ඡයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති පරස්ස කෝපන අච්ඡයං දේසින්තස්ස යථා ධම්මං පටිගන්නාති
ඉමේහි කෝ භික්කවේති ධම්මේ සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර පින්නතුනි පින්නතියනි, ලෝපුරා බෞද්ධ රූප වාහිනී නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන සදහ ගුණබර පින්නතුනි පින්නතියනි, දුවා දරුවෙනි, සුවිශේෂී අරමුණු ප්‍රධාන වශයෙන් අංශ දෙකක් මුල් කරගෙන මේ පින්වත් පිරිස බෞද්ධ රූප වාහිනී නාලිකාව ඔස්සේ මේ ධර්ම දානය කරන්නට බලාපොරොත්තු වෙන වෙලාවක්. ඒ ධර්ම දේශනාව වෙනුවෙන් මා මේ සඳහන් කළ දහම් පාඨය අන්තර්ගත වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගය කියන පරිච්ඡේදයට අයිති 4 වෙනි සූත්‍රය. බාල වග්ගයට අයිති සූත්‍ර දේශනා 10ක් තියෙනවා පින්නතුනි. ඒ සූත්‍ර දේශනා අතරින් 4 වෙනි සූත්‍රය තමයි මේ යොදාගත්තේ ඔබට පුංචි දහම් පණිවිඩයක් මතක් කරලා දෙන්න. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා භික්ෂූන් වහන්සේලා අමතලායි මේ දේශනා පවත්වලා තියෙන්නේ. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ සමාජයේ ඉන්න මිනිස්සු අපිට මිනිස්සුන්ගේ ආශ්‍රයෙන් තොරව ජීවත් වෙන්න බෑ. පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට අපි ආශ්‍රය කරන මිනිස්සු හොඳ නරක වශයෙන් හඳුනාගෙන ඒ අය ආශ්‍රය කරන්ට ඕන පිළිවෙල ඥානවන්තව තේරුම් අරගෙන කටයුතු කරන්ට උවමනා කරන මාර්ගෝපදේශය තමයි බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ. අපේ ජීවිතය හොඳ තත්වයකට ගන්න, නිවැරදි තත්වයකට ගන්න, ඒ නිවැරදි යහපත් සාර්ථක අර්ථවත් වූ මගේ දිගින් දිගටම අපේ ජීවිතය මෙහෙවන්ට වමනා කරන මාර්ගෝපදේශය මේ ධර්ම තුළින් අපිට ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ බාල වග්ගය කියන සූත්‍ර දේශනා 10 තුල දුර්වල පුජ්‍යලයන්ගේ නැත්නම් අඥානවන්ත මිනිස්සුන්ගේ එහෙම නැත්නම් පාපයට දුරාචාරයට යොමු වෙච්ච මිනිස්සුන්ගේ ගති ලක්ෂණ රාශියක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම නිවැරදි යහපත් අර්ථපූර්ණ ගුණවන්ත මිනිස්සුන්ගේ ගති ලක්ෂණත් ඒ හා සමානවම ඒ සූත්‍ර දේශනා තුළ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ තික නිපාතයට අයිති බාල වග්ගයේ 4 වෙනි සූත්‍ර දේශනාවේ බාලයෙකුගේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් 3කුත් පණ්ඩිතයාගේ නැත්නම් ඥානවන්තව කටයුතු කරන පුජ්‍යලයාගේ ගති ලක්ෂණ 3කුත් ඇතුළත්ව තමයි මේ සූත්‍ර දේශනා ඉදිරිපත් කරලා තියෙන්නේ. බාලයා කියන්නේ කාටද? කොයි වගේ කෙනෙකුටද කියලා අපි තේරුම් ගන්න ඕන. බාල කියලා වචනේ අපට අර්ථ දෙකක් තියෙනවානේ. වයසින් බාල මේ පුංචි දරුවොත් බාලයෝ කියලා හඳුන්වනවා. අපේ
සසඳලා බැලුවොත් අපි වයසින් එක එක්කෙනාට වඩා බාල අය ඉන්නවා. ගුණයෙන් බාල අය ඉන්නවා. සීලයෙන් බාල අය ඉන්නවා. එහෙම නැත්නම් ඥානවන්තකමෙන් බාල අය ඉන්නවා. ඒවට උදාහරණ ඕන තරම් අපේ ශාසන ඉතිහාසයෙන් තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මල්ලිකා බිසව හදිසියේ රෝගාතුර වෙලා භාවයටපත් වෙනවා. ලෙඩ ඇඳේ ඉන්නකොට බිම්බිසාර රජුරෝ ළඟට ගිහිල්ලා කතා කරනකොට කියන්නේ මේ මල්ලියේ කියලා කතා කරන්නේ. ඉතින් මේ මරණාසන්න වෙලා ඉන්න කෙනාගේ සිහිවිකල් වෙලා කියලා කල්පනා කරලා ඒ මරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා මල්ලිකාව මට මෙන්න මේ විදියටයි කතා කළේ කියනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මතක් කරලා දෙනවා ඔබට වඩා එතුමිය මාර්ගඵල අවබෝධය කරලා තිබුණේ. සෝවාන් මගඵල ලබාගත් කෙනෙක්. ශීලයෙන් ගුණයෙන් ආර්යත්වයෙන් එතුමිය ඉහළයි. ඒ නිසායි ඔබට මල නුවණේ කියලා කතා කරේ කියලා. එහෙනම් පින්නතුනේ මේ ශීලයෙන් ගුණයෙන් ඥානයෙන් පහළව දුර්වල කටයුතු කරන, දුර්වල විදියට වචන පාවිත කරන, දුර්වල විදියට හිතන මිනිස්සුන්ට තමයි බාලයෝ කියලා ධර්මානුකූලව හඳුන්වන්නේ. එසේ නැතුව ඥානවන්තව කටයුතු කරන අය, ශීලයෙන් උසස් අය, ගුණවන්ත බවින් දියුණු වෙච්ච අය, ඒ අනුව තමන්ගේ කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය මනවින් මෙහෙවා ගන්න අය පඬිතයෝ ඥානවන්තයෝ කියලා හඳුන්වනවා. පඬිතයා කියන්නේ උගතෙක්ම නෙමෙයි. අපේ සමාජයේ අනුව බලපුවාම විවිධ විභාග ආදී සමත් වෙලා උසස් තැන් වලට ගියා කියලා ඒ අය දුර්වලකම් කරනවා නම්, දුර්වල විදියට ක්‍රියා කරනවා නම්, කායික දුස්චරිත වලින් යුක්තයි නම්, වාචසික දුස්චරිත වලින් යුක්තයි නම්, මානසික හොඳ සිතවිලි ධාරාවන්ගෙන් කටයුතු කරන්නේ නැති කෙනෙක් නම් ඒ තැනත්තාට මේ ධර්මානුකූලව පඬිතෙක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තැනත්තාටත් කියන්න වෙන්නේ බාලයෙක්මයි. එහෙනම් මේ බාලයා අසුරු කිරීම අපිට මිනිස්සුන්ට බොහෝම භයානක සිදුවීමක් වෙන්න පුළුවන් ජීවිතේ. අවාසනාවන්ත සිදුවීමක් වෙන්න පුළුවන්. අපි මංගල සූත්‍රයේ පිළිබඳව මේ පින්නතුන් හොඳට දන්නවනේ. මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි මංගල කාරණා දෙක තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයන්ගේ ආශ්‍රය සුදුසු නැහැ, හොඳ නැහැ. ඥානවන්තයන්ගේ ආශ්‍රය හොඳයි, උසස් කියලා තමයි දේශනා කළේ. ඔට බාලයෙකුගේ ආශ්‍රයට අපි අහු වුණොත් එම අපට එතනින් එහා තියෙන යහපත් වූ කරුණු කාරණා එකක්වත් අපේ ජීවිතවලට ළඟා නොවෙන්න පුළුවන් නේද? මංගල සූත්‍රය අනුව පමණක් හිතලා බලන්න. බාලයෙක් ආශ්‍රය කරන්නට ලැබුණොත් එහෙම දෙවෙනි කාරණේ අපට ලැබෙන්නේ නැහැ. මොකක්ද? පඬිතෙක්, ඥානවන්ත පුජ්‍යලෙක් ආයේ අපේ ආශ්‍රයයට එන්නේ නැහැ. අපි නරක කෙනෙක්, නරක වැඩ කරන කෙනෙක් කියලා සමාජයේ හංවඩු ගැහුනොත් එහෙම, පිළිගැනීමකට ලක් වුණොත් එහෙම මොකද වෙන්නේ සමාජයයි? ඥානවන්ත මිනිසෙක් කවදාවත් ඒ අය ආශ්‍රය කරන්නට එක එන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා Tamanට ලොකු සමාජ අගෞරවයක් වෙන්නතුනේ මේ අඥානවන්තයෝ නැත්නම් බාලයෝ ආශ්‍රය කිරීම තුළ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බාල වර්ගයේ සූත්‍රයක දේශනා කරනවා. කාය දුච්චරිතේන, වචී දුච්චරිතේන, මනෝ දුච්චරිතේන. මොන බාලයාගේ රටාව කායික දුස්චරිතයන්ගේ යුක්තයි.
කායික දුස්චරිත කොච්චරක් තියෙනවද ධර්මානුකූලව පැහැදිලි කරලා? කායික දුස්චරිත 3යිනේ. ප්‍රාණඝාතය, එහෙම නැත්නම් සත්ව හිංසාව, අදත්තාදානය නැත්නම් සොරකම, කාමයේ වරදවා හැසිරීම නැත්නම් කාමීසු මිච්ඡාචාරා කියන මේ දුරාචාර 3 බාලයෙක් මෙන්න මේවා අනුසාරයෙන් තමයි කටයුතු කරන්නේ. ඒකට ඥානවන්ත පුජ්‍යලයා ඕයෙන් වෙන් වෙලා ඒවයින් යහපත් පැත්තට හරවාගෙන කටයුතු කරනවා. සත්ව හිංසාවේ යෙදෙන්නේ නැහැ. අන්සතු දේවල් සොරසිතින් ගන්නෙ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. වචී දුස්චරිතය යුක්ත වෙනවා බාලයා. වචනයෙන් කරන දුස්චරිත 4ක් තියෙනවනේ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. බොරු කීම, කේලාම් කීම, පරුස නැත්නම් සිත බිඳෙන වචන කතා කරන්නේවා, හිස් වචන කතා කරන්නේවා. දැන් බාලයෝ ওই වචනත් එක්ක තමයි ජීවිතේ පවත්වන්නේ. ඒගොල්ලන්ගේ ජීවිත අසාර්ථක වෙන්නේ ඒවා නිසා. ඥානවන්ත පුජ්‍යලයා පඬිතයා හැම වෙන්නේ නැහැ. වචී සුචරිතයෙන් යුක්තයි. කාය සුචරිතයෙන් යුක්තයි. මනෝ දුස්චරිතේනොත් බාලයෝ යුක්ත වෙනවා. මොනවයින්ද? මනසින් කරන පාප කර්ම කීයක් තියෙනවද? 3යිනේ. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිද්‍යාව කිව්වේ විෂම ලෝභය කියන්නේ අන්සතු දේවල් වලට පව ආශා කරනවා. තමන්ගේ තියෙන දේ ආශාවෙන් රැකගන්න එක නෙමෙයි, අන්සතු දේවලුත් උරුම කරගන්න මේකුත් කපටි වැඩ, නරක වැඩ, අනුස්ස ඝාතන පවා කරන මිනිස්සු කරපු මිනිස්සු පිළිබඳව මේ සමාජ ඉතිහාසය තුල අන්තර්ගතයි. ව්‍යාපාදී කිව්වේ තරහව, ක්‍රෝධ, වෛර ආදී සිතුවිලි පලි ගහනේ වයිම අපේ සමාජය අපි කොච්චර දැකලා තියෙනවද නේ? ඒ විශ්වාසයක් තියෙනවනේ එහෙම. අපිට නිරන්තරයෙන් කාට හරි දුක් කරදර ලෙඩ දුක් එනවා නම් බෙහෙත් කරලා හොඳ වෙන්නේ නැත්නම් ප්‍රතිකාර වලින් සුවයක් දැනෙන්නේ නැතුව වගේ දැනෙනකොට අපේ හිතේ අර තැම්පත් වෙච්ච යටි අදහස් එනවා අපිට මෙහෙම අධ්‍යක් කරලාද කියලා. කවුරු හරි තරහකාරයෙන් ළඟ ඉන්නවා නම් ආශ්‍රය අල්ලපු වැටේවත් නැත්තම් පවුලේ කෙනෙක්වත් සහෝදර සහෝදරියෙක් වේවා පොඩි සැකයක් මතුවෙලා ඒ පැත්තටත් යනවා. ඒක හරි භයානක මෙන්න මේ ටික. එතකොට අපි අතරේ සැකය මතුවෙනවා. එකිනෙක අතර විශ්වාසයේ බිඳ වැටෙනවා. ඊට පස්සේ වචන හුවමාරු වෙනවා. තව ලොකු ජීවිත ප්‍රශ්න, සමාජ ප්‍රශ්න හදා ගන්නවා ඒ මිනිස්සු. ඒ නිසා ද්වේෂේ, ව්‍යාපාදේ හරි නරක සිතුවිල්ල. මිච්ඡාදිට්ඨිය කිව්වේ වැරදි අවබෝධය. දැක්ම. වැරදි අවබෝධයන් කොතනක හරි කවර දෙයක් පිළිබඳව හෝ තියෙනකොට ඒක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ. එනිසා මෙන්න මේ දුරාචාර වලින්, මේ දුස්චරිත වලින් බාලයෙක් යුක්ත වෙනවා, යෙදෙනවා. ඥානවන්ත පුජ්‍යලයා, පඬිත පුජ්‍යලයා මේ දුරාචාර වලින් වෙන් වෙලා ඒ සුචරිතවාදී කැටියට ජීවත් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ බාලයාගේ ලක්ෂණ 3යි, පඬිතයාගේ නැත්නම් ඥානවන්තයාගේ ලක්ෂණ 3කුයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. තේහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තේහි අච්චයන් අච්චේතුන්න පස්සති. ඔන්න බාලයාගේ එක ලක්ෂණයක් මේ. වරදක් විදියට දකින්නේ නැහැ. ඒක තමන්ගේ වරදක් විදියට දකින්නේ නැහැ. නරක දෙයක් කළොත් මේ නරක දේ වැරදි කියලා දකින්න මේ පුජ්‍යලයා කැමති නැහැ. සූදානම් නැහැ. ඒකට හුරු වෙලා නැහැ. ඒ අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැ. අන්න බාලයාගේ ලක්ෂණය. දෙවෙනි කාරණේ කියනවා අච්චයන් අච්චේතෝ දිස්වා යථා කම්මං න පටිකරෝති. ඒකත් හරි දුර්වලකමක් නේ පින්නතුනි. අපි අපේ වරදක් විදියට දැකලා ඒ වරද අපි මොකද කරන්න ඕනේ?
නිවැරදි කරගන්න ඕනේ. ඥානවන්තයෙක් නම් නිවැරදි කරගන්නවා. බාලයා, දුර්වල පුජ්‍යලයා, අඥානවන්තයා ඒ වරද නිවැරදි කරගන්නෙත් නැහැ. ඔන්න දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය දේශනා කරන පරස්සකෝපන අච්ඡයන් දේශෙන් තස්ස යථා ධම්මං න පතිගන්හාති. දැන් අපි කවුරු ගැනත් අපට වැඩි හිටියෝ ඉන්නවා, ගුරුවරෝ ඉන්නවා, මව්පියෝ හිටියා, සමහරුන්ට තාමත් ඉන්නවා. නැත්තම් අපේ පවුල් පරම්පරාවල කුල දෙටුවන් හැටියට සලකන වැඩි හිටියෝ ඉන්නවා. වරදක් පෙන්නලා දුන්නොත් එම ඒ වරද නිවැරදි කරගන්න සූදානම් වෙන්නේ නැහැ. කවුරු හරි පෙන්නලා දුන්නොත් පිළිගන්නේ නැහැ. දැන් ඕක බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවෙත් තියෙනවනේ. දැන් අර බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව ඒ බහුභාණ්ඩිකත්වයට චෝදනා කරනකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එක වරටම සිවුර ගලවලා දාලා මං එහෙනම් මෙහෙමද ඉන්න ඕන කියලා ඇහුවානේ. ඒ තරම් හිතුවක්කාරයි. ඒ අඥානවන්ත ලක්ෂණේ භික්ෂුන් වහන්සේලා අතර. දැන් අපි දන්න හොඳම චරිතය, හොඳටම දන්න චරිතනේ දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය. කොච්චර කිව්වදනේ දේවදත්තේනි පව් කරගන්න එපා කියලා. ඇහුවේ නෑනේ. ඇහුවනම් මොකද වෙන්නේ? එදා බුදුරජාණන් වහන්සේ වරද පෙන්නලා දෙනකොට බුදු කෙනෙක් තරම් මේ ලෝකේ ඥානවන්තයෙක්, ප්‍රඥාවන්තයෙක්, ගුණවන්තයෙක් අපිට උපදෙස් දෙන්න තරම් වටිනා ශාස්ත්‍රවරයෙක් වෙනත් නෑ. මම උන්වහන්සේගේ අදහස් පිළි අරගෙන නිවැරදි වෙන්න ඕනේ කියලා කල්පනා කරා නම් අද දේවදත්ත හාමුදුරුවෝ අවීචි මහ නරකයේ දුක් විඳින්නේ නෑ. චේතවනාරාමේ පෙනිපෙනි පොළොව පලාගෙන ගිනිදැල් මැදින් අවීචි මහ නරකයට ඇදගෙන යන්නේ නෑ. ආනන්තරේ පාප කර්ම කරගන්නේ නෑ. එනිසා පින්නතුනේ මෙන්න මේව තමයි බාලයන්ගේ දුර්වල අදහස් සහිත මිනිස්සුන්ගේ චර්යාව. නමුත් ඥානවන්ත පුජ්‍යලයා එහෙම නෙමෙයි. ඥානවන්ත පුජ්‍යලයා කොහොමද කටයුතු කරන්නේ? අච්ඡයන් අච්ඡයතෝ පස්සති. වරද හැටියට දකින්න. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අච්ඡයන් අච්ඡයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. වරද විදියට දැකලා ඒකට ප්‍රතිකර්ම පිළියම් යොදනවා. මගෙන් වරදක් වුණා. ආයෙත් වරදක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මට වචනයක් වැරදුනා. මගේ අතින් බොරුවක් කියවුණා. කේලමක් කියවුණා. නරක ගොරෝසු වචනයක් කියවුණා. මං හිස් වචන වැඩකට නැති දෙයක් කිව්වා කියලා දැනගත්තම අදිෂ්ඨාන කරගන්නවා ඥානවන්ත පුජ්‍යලයා මගේ අතින් ආයෙත් එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. මම මගේ වරද හදා ගන්න. අන්න පඬිතයාගේ ලක්ෂණය. ඒ අතර කොයි විදියටද කරන්නේ? පරස්ස කෝපනාච්ඡන් දේශෙන් තස්ස යථා ධම්මං පතිගන්හාති. යම් කිසි දැන උගත් ගුණවත් සිල්වත් නැනවත් කෙනෙක් වරද පෙන්නලා දුන්නොත් එම ඒ වරද හොඳට පිළි අරගෙන තමන්ගේ ජීවිත රටාව සකස් කරගන්නවා. අනේසා බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ඉදිරිපත් කරන්නේ පින්නතුනි අපට අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ළඟා කරගන්නේ අපි විසින්ම කොහොමද අපේ ජීවිතය නිවැරදි කරගන්නේ කියන පණිවිඩය තමයි ඉදිරිපත් කරලා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදියට මේවා පෙන්නලා දීලා ඊට අදාළ වෙන විසඳුම් ටිකකුත් ඉදිරිපත් කරලා දෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන සුවිශේෂ ලක්ෂණය. අපි දැන් අඥානවන්තයාගේ නැත්නම් බාලයාගේ ගති ලක්ෂණ හඳුනාගත්තා. ඥානවන්තයාගේ නැත්නම් පඬිතයාගේ ගති ලක්ෂණ හඳුනාගත්තා.
හඳුනාගෙන අපි මොකද්ද කරන්න ඕනන්නේ? තස්මාතිහෙ භික්ඛවේ එවං ශික්ඛිතබ්බා. භික්ෂුන් වහන්සේලා අමතලා ධම්සභා මණ්ඩපයේදී දේශනා කරනවා, මහණෙනි මෙන්න මේ විදියට සකස් වෙන්න එහෙනම්. බාලයාගේ ලක්ෂණ හඳුනාගත්තා, ඥානවන්තයාගේ ලක්ෂණ හඳුනාගත්තා. ඒ හඳුනාගෙන ඔබ සකස් වෙන්න ඕන මෙන්න මේ විදිහට. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට විතරද මේ මාර්ගෝපදේශේ? නෑ. මේ ලෝක ධාතුව තුළ ජීවත් වෙන සියලු මනුෂ්‍යයන්ට මේ ධර්මයට මොනවා හරි බෙදීමක් තියෙනවද? නෑ. බුද්ධ දේශනාව අනුව මිනිස්සුන්ගේ බෙදීමක් නෑ. ආගම් වශයෙන් හෝ වේවා, ජාතීන් වශයෙන් හෝ වේවා, රටවල් ප්‍රදේශ කලාප වශයෙන් හෝ වේවා, කවර හෝ බෙදීමක් මේ දහම් කරුණු වලට නෑ. ලෝකේ ජීවත් වෙන ඕනම මිනිස්සෙකුට මෙන්න මේ මඟ පෙන්වීම හරි වැදගත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා, යේ හිතීහි ධම්මේ සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ තේ තයෝ ධම්මේ අභිනිවජ්ජිත්වා. උන්වහන්සේ සුවිශේෂ වශයෙන් දේශනා කරනවා, මහණෙනි මේ බාලයාගේ ගති ලක්ෂණ දැනගත්තාම ඔබ විසින් කරන්න ඕන දෙයක්, අපි විසින් කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ කරන්න ඕන දේ? අභිනිවජ්ජත්වා, වර්ජනය කරන්න ඕනේ ගති. මොනවද ඒ ගති? අපි කිව්වනේ තමන් වරද විදියට දකින්නේ නැහැ. වරද දැකලා ඒක නිවැරදි කරගන්නේ නැහැ. කවුරුවත් මඟ පෙන්නුවට ඒක පිළිගන්නේ නැහැ කියලා. එතකොට ඕවර දස කුසල් දස අකුසල් වලට එහෙම සම්බන්ධ කරලා තව ගති සිරිත් අපි ගාක් අපේ සදාචාරයේ සාර ධර්ම ගැනීම කතා කරනකොට අපේ ශික්ෂණයට අදාළ, අපේ මනුස්සකමට අදාළ කරුණු කොච්චරක් තියෙනවද නේද? අන්නේ සියලු දේදී බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා, වැරදි දෙයක් තියෙනවා නම් ඒ වැරදි දේ අතහරින්න, ඒවා වර්ජනය කරන්න, ඒවා ප්‍රතික්ෂේප කරලා මොකද්ද කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? තේහි ධම්මේ සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කරුණු තුනකින් අපේ ඥානවන්තයා හඳුනාගත්තනේ. ඒ හඳුනාගත්ත පණ්ඩිත ලක්ෂණ තුන පිළිපදින්ට තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සාමාති. අදිෂ්ඨාන කරගන්නට, සිතුවිලි හදාගන්නට, හිත සකස් කරගන්නට, ශික්ෂණේ ලබන්නට කොහොමද? ඥානවන්තයා අනුගමනය කරපු ඒ ක්‍රම තුන ඇතුළු කොට තවත් බොහෝ කරුණු වලින් මම සකස් වෙනවා, මගේ ජීවිතය තුළ ඒ කරුණු පවත්වනවා කියලා සිතවිලි ඇති කරගන්නට, අදහස් ඇති කරගන්නට, ඇති කරගෙන ඒවන්හි වෝ භික්කවේ සික්ඛිතබ්බන්ති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මහණෙනි ඔබ මෙන්න මේ ආකාරයට සකස් වෙන්න, හැඩ ගැහෙන්න, සංවර වෙන්න, යහපත් වෙන්න, ඉදිරි ගමන සකස් කරගන්නට කියන දහම් පණිවිඩය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. පින්නතුනි, අපි මේ සමාජ ජීවිතය ගත්තම සමහර මිනිස්සු ඉන්නවා අපේ බෞද්ධ සාහිත්‍ය පිළිබඳවත්, ශාසන ඉතිහාසය පිළිබඳවත් පුංචිවට අදහස් දෙකක් අපි ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථා දේශනා වලින් සමන්විත ධර්ම ග්‍රන්ථයනේ ධම්මපදය. ඒ ධම්මපදයේ බාල වග්ගයේ තියෙන හොඳ ලස්සන උදාහරණයක්. කොච්චර කිව්වත් හැදෙන්නේ නැති, මොන රටාවකින්වත් සකස් වෙන්නේ නැති මිනිස්සු අපේ සමාජයේ ඉන්නවනේ. යාවජ්ජීවං පිඨේ බාලෝ පණ්ඩිතං පෛරුපාසිති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසං යත. මොන ආකාරයකට මොන නීතිය දැම්මත්, මොන බණ කිව්වත්, කවුරු බණ කිව්වත්, තමන්ගේ ජීවිතය සකස් කරගත්තේ නැති මිනිස්සු, සකස් කරගන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඉන්නවනේ නේ. දැන් බලන්නකො අපි
පුංචිම කාලේ ඉඳන් දරුවා හදනකොට උන්වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී මව්පියන්ට කියලා දෙනවා. කරුණු 5කින් ඔබ දරුවා සකස් කරන්න කියලා ප්‍රධාන වශයෙන්. එහි කරුණු 2ක් 3ක් විතරක් මතක් කරනවා. පළවෙනි එක කියනවා පාපා නිවාරෙන්ති. පවින් වළක්වන්න. පාපයෙන් වළක්වන දරුවා දෙවනුවට මොකද්ද කරන්න කියන්නේ? කල්යාණේ නිවේශෙන්ති. යහපත් දේට දරුවා හුරු කරවන්න. එහෙනම් පින්නතුනේ දරුවෙකුගේ පඬිතයා හෝ බාලයා හෝ ඉන්නේ කොහෙද කියලා අපි චුට්ටක් හිතලා බැලුවොත් එහෙම හරි වටිනවනේ. ඒකට තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනා උගන්වන්නේ යම් සුදුසු වයසටපත් වෙච්ච යුවතිද පති දෙපළක් එකතු වෙනකොට ඒ දෙන්නා එකතු වෙන්න ඕන සුවිශේෂී කරුණු වලින් ගැළපිලා. මොනවද ඒ කරුණු? ශ්‍රද්ධාවෙන් සමව ඉන්න ඕන. ශ්‍රද්ධාව කියලා කිව්වේ පිනට දහමට යහපතට යොමු වෙච්ච ගති ලක්ෂණනේ. පින් දහම් කරන දෙන්නෙක් වෙන්න ඕන අඹු සැමි දෙපළ. දරුවෙක් ගත්තොත් දරුවාගේ මව්පියෝ දෙපළ. සීල සම්පත්තියෙන් යුක්ත වෙන්න ඕන දෙන්නම හොඳ සංවර දෙන්නෙක් වෙන්න ඕන. සීලය කියන වචනේ සරලව ගත්තාම සංවරය කියලා ගන්න. එක් එක් ශික්ෂාපදවල වෙන වෙන ඒවා දකින්න පුළුවන් කරුණු වශයෙන්. නමුත් අපි සරල අර්ථය හැටියට ගත්තොත් ගන්න සංවරය කියලානේ. එතකොට මව්පිය දෙපළ ඊටාම හොඳ සංවර දෙන්නෙක් වෙන්න ඕන. කොහෙන්ද සංවර වෙන්න ඕන? කායික සංවරය තියෙන්න ඕන, වාචසික සංවරය තියෙන්න ඕන, මානසික සංවරය තියෙන්න ඕන. එතකොට මේ සංවරය හරිය වැදගත් දරුවෙක් සකස් වෙන්න. තුන්වෙනි කාරණේ තමයි ඡාග සම්පත්තිය, පරිත්‍යාගශීලී වෙන්න ඕන දෙන්නට දෙන්නම්. ඒ දෙන්නට විතරක් දෙපාර්ශ්වයේ මව්පියෝ එහෙම ඉන්නෝ. ඉතින් හොඳ සමගියක් සාමයක් පවුලක තියෙන්න නම් ඒ ගති ලක්ෂණ පවුලේ හදා ගන්න ඕන. හතරවෙනි කාරණේ තමයි ප්‍රඥා සම්පත්තිය. මෙන්න මේ කරුණු හතරෙන් ඥානවන්ත බව හරිය වැදගත්නේ. අර විෂම ලෝභේ ව්‍යාපාදේ වගේ ගති ලක්ෂණ හිතක වැඩ කරනකොට ප්‍රඥා සම්පත්තියෙන් වැඩ ගන්නට දන්නේ නැති වෙනවා. ප්‍රඥා සම්පත්තියෙන් වැඩ ගන්නෙ නැහැ. නුවණින් කල්පනා කරන්ට ඒවයි ආදීනව දුර්වලකම් වල ආදීනව තේරුම් ගන්නට. යහපත් දේවල ආනිසංස නැත්නම් යහපත් ප්‍රයෝජන තේරුම් ගන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ගාක් ජීවිතවල පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න දරුවන්ට බලපානවා. ඒකට දරුවා නොමග යනකොට ඒකේ මුල් වගකිව යුත්තා වෙන්නේ කවුද? මව්පියෝ. බලන්න ආශ්‍රය කරන කෙනා අනුවනේ හොඳ නරක බව හැදෙන්නේ නේ. අපේ බෞද්ධ සාහිත්‍ය ජාතක සාහිත්‍ය තියෙනවනේ හොඳ ජාතක කතාව අපි පුංචි දරුවන්ට උගන්වපු සත්තිගුම්බ ජාතකේ. හුළඟට ගහගෙන යන ගිරව් පැටව් දෙන්න කන්දේ දෙපැත්තේ ස්ථාන දෙකකටයි වැටෙන්නේ. එක ගිරාපැටියෙක් වැටෙන්නේ මල් ගොඩක් උඩට තාපසවරුන්ගේ තාපසාරාමේ. එනිසායි ගිරාපැටියට නම තියෙනවා පුෂ්පක කියලා. අනිත් ගිරාපැටිය ගහගෙන ගිහිල්ලා වැටෙන්නේ හොරු කණ්ඩායමකගේ ආයුධ ගොඩක් උඩටනේ. සත්තක කියලා නම තිබ්බා. දෙන්න කතා කරපු හැටි අපි දන්නවනේ. රජ්ජුරුව වනාන්තරයේ අතරමං වෙලා යනකොට ඉස්සරෝම හම්බ වෙන්නේ හොරුන්ගේ තිප්පලේ හිටපු ගිරව දකින්නේ. ගිරව කතා කරපු විදිය රජ්ජුරුවත් බය වුණා. රටේ රජ්ජුරුව බය වෙන්න කතා කරනවා කියන්නේ මොනතරම් නරක භාවිතයක් කිය පුංචි සතාට ලැබිලා තියෙනවද?
අපේ පුංචි දරුවෝ නරක විදියට කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ කවුරු නිසාද? කවුරු හරි වැඩි හිටියෙකුගේ ආభాෂය ලැබිලානේ. උපතින් ඉගෙනගෙන ආවද ඒ දරුවෝ නරක වචන නෑ. දැන් බලන්න පාසලකට දරුවෙක් බාර දීපුවා වැරදි කරන දරුවා හදන්ට ඉඩ දෙනවද කියලාද? හදන්ට දඬුවමක් කළොත් ගුරුවරයා වැරදි. කොච්චර නරකද? අපි බෞද්ධ සාහිත්‍ය ජාතක සාහිත්‍යයට හිත යොමු කරලා බැලුවොත් තිලමුට්ටි ජාතකේ ඒ ශිෂ්‍යයා තල ටිකක් කෑවා කියලා නිරන්තරයෙන් එක වැරද්ද වැඩි වාර ගණනක් කළොත් ඒක නැති කරන්නම ඕනේ වරද. ඒ වරද නැති කරන්නට හොඳින් කියලා අහන්නේ නැත්නම් දඬුවමක් හරි අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දඬුවම් යෝජනා කරලා තියෙනවා. හැබැයි වේවැලෙන් කෝටුවෙන් කසෙන් තලනේව නෙවෙයි. සාමණේර භික්ෂුන් වහන්සේලාට දස දඬුවම් වත් කියලා උගන්වනවා. ශික්ෂණය ලබන්නේ නැති පුංචි පැවිද්දා හදන්න ඕන. කියලා හැදෙන්නේ නැත්නම් අවවාද කරලා හැදෙන්නේ නැත්නම් අනුශාසනා කරලා හැදෙන්නේ නැත්නම් මොකද කරන්නට වෙන්නේ? දඬුවම් පමුණවන්නට වෙනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට දඬුවම් තියෙනවා. 220ක් විනය නීති තියෙනකොට කරුණු 7ක් තියෙනවා අධිකරණ සමත දඬුවම් දෙන ක්‍රම. ඒ නිසා වරදට දඬුවම කොතනින් හරි සිද්ධ වෙන්න ඕන. තිලමුට්ටි ජාතකයේ දා තල ටිකක් කකා ඒ වරද නිරන්තරයෙන් කරනකොට ගුරුවරයා උණපත්තෙන් නොතැළුවා නම් ඒ රාජකුමාරයා මහ බලවත් හොරෙක් වෙන්න ඉඩ තිබුණා. හොරා වෙන්න හිටපු ශිෂ්‍යයා රජෙක් කෙරුවේ ගුරුවරයා. කොහොමද මේ අපේ බෞද්ධ සමාජයකට ඉඩ? දැන් ගුරුවරු කොච්චරක් නඩු කියන අය ඉන්නවද? ගුරුවරු කොච්චරක් හිරේ ගියපු අය ඉන්නවද? ශිෂ්‍යෝ හදන්ට වරදට දඬුවම් කරනවා. ඒක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ. ශිෂ්‍යයෙකුට අමානුෂික විදියට කවුරු හරි කටයුතු කරනවා නම් ඒක හොඳ නැහැ. හැබැයි හැම කෙනාම එහෙම නැහැනේ. මෙතන ඉන්න වැඩිහිටියෝ මේ කවුරුත් ඉගෙන ගන්න කාලේ ගුරුවරයෙකුන් ගුටියක් නොකාපු කෙනෙක් ඉන්නව නම් වරදකට දඬුවමක් නොලබාපු කෙනෙක් ඉන්නවා නම් මව්පියන්ගෙන් හරි ගුරුවරුන්ගෙන් හරි එහෙනම් ඒ කෙනා ඊටාම හොඳ හැසිරීමක් හැදියාවක් තිබිච්ච කෙනෙක්. හැමෝම එක වගේ නෑනේ සමාජෙ. අපේ අතේ ඇඟිලි පහ වගේනේ අපි ඔක්කොම නේද? එකකට එකක් අපි ළඟ සමාන දේවල් නෑ. ඒ නිසා අපි පින්නතුනි මේ සමාජයේ ජීවත් වෙනවා එහෙම මිනිස්සු. දබ්බී සූපර සංයත. හොද්ද ගෙවෙනකන් හැන්දෙන් හැඳි ගෑවත් හැන්ද කවදාකවත් රස දන්නේ නැහනේ හොද්දේ. නේ? ව්‍යංජනේ කොච්චර රස වුණත් හැන්ද එහි රසය දන්නේ නැහැ වගේ තමයි අඥානවන්තයා බාලයා කවදාකවත් ධර්මයේ හොඳ ඇසුරෙන් හොඳ දේ ඉගෙන ගන්නේ නැහැ. පඬිතයා මුල ජීවිත කාලයක් ආශ්‍රය කෙරුවට. එහෙම අයනේ මේ කාලේ සමාජෙ පින්නතුනි පහුගිය දවස්වල මේ බලවත් වැරදි කරපු මිනිස්සු වෙනුවෙන් දැන් නීතිය දැඩි ලෙස ක්‍රියා කරමින් යන කාලයක් නේ. එක් තරුණියෙක් ඝාතනය වුණානේ නීතිය හමුවේ. ඒකට අපිට මොකුත් කියන්න පුළුවන් කමක් නැහැ. මට උවමනාව තියෙන්නේ ඒකේ සිදුවීමේ එක් සිදුවීමක් කියන්න. ඒ මලමිනිය ගෙදරට ගෙනාපු වෙලාවේ අම්මා කියනවා. අම්මා අඳුනා තියෙනවා. අම්මා කියනවා පුතේ මට ඉස්සෙල්ලා උඹ මේ අඩු ආයුෂයෙන් මරණයට පත් වෙන උඹ ආශ්‍රය කරේ නරක මිනිස්සු නිසා. නරක මිනිස්සු ආශ්‍රය කරපු නිසායි නරක දේවල් වලට පුරුදු වෙච්ච නිසායි මේ අකල් මරණය සිද්ධ වෙන්නේ. නිවන් දකින්න ಜಾති දක්වා කිසිම ආත්මයක උඹට නරක මිනිස්සු ආශ්‍රය කරන්ට නොලැබේවා.
නරක පුරුදු ඇති නොවේවා. ඒ අම්මා ප්‍රාර්ථනා කළේ එහෙම මලමිනි අල්ලගෙන. අම්මා කෙනෙකුට ඒ දුක දෙන්න තරම් දරුවෙකුට හිතක් නොහැදුනේ ඇයි? අන්න නරක මිනිස්සුන්ගේ ආශ්‍රය, බාලයාගේ ආශ්‍රයට වැටුනාම සිද්ධ වෙච්ච දේ. ඔයත් එක්ක මතක් වෙනවා පින්නතුනි, මාධ්‍යයක තිබුණා ඇමරිකාවේ පුජ්‍යලයේ සොරකමේ ගිහිල්ලා සොරකමත් එක්ක මනුෂ්‍ය ඝාතනත් ආදියත් සිද්ධ වෙලා අවසානට නීතිය හමුවේදී මරණීය දණ්ඩනයට ලක් කරනවා. දැන් මරන්න හිරේ දාලා ඉන්න කොටේ පුතා අම්මට ලියුමක් ලියනවා. කෙටියෙන් සාරාංශ වශයෙන් කිව්වොත් මේ අම්මට තමයි චෝදනා කරන්නේ. අම්මේ මම අවුරුදු 2 3 පුංචි කාලේ මම යමක් නරක දෙයක් ගත්තනම් ඒ ගත්ත දෙයට හොරකමට ඔබ වැට බැන්දේ නැහැ. හැදී වැඩිගෙන එන බාල ළමා වයසේ අපෙත් ඉන්නවනේ ළමයිනේ අල්ලපු ගත්තේ පොල් ගෙඩියක් වැටුනොත් එහෙම සමහර අම්මලාම කියනෝම් පුතේ පොල් ගෙඩියක් වැටුණා ඒ වත්තේ අයිතිකාරෝ ළඟ නැත්නම් කියනවා ඒක අහුලාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ ගෙදරින් තමයි හොරකම පුරුදු කරවන්නේ නේ. ඉතින් අර තරුණයා කියනවා මට එහෙම වාරණයක් ඔබෙන් ලැබුණේ නැහැ. තරුණ වයසෙත් මට ලැබුණේ නැහැ. දැන් මං නරකම නරක හොරෙක් අපරාධකාරයෙක් බවට පත් වුණා. මගේ මරණයට ඔබ වග කියන්න ඕන. මාත් එක්කම ඔබත් මරණීය දණ්ඩනයටයි ලක් වෙන්න ඕනන්නේ. හැබැයි මේ ලිපිය ලැබෙනකොටත් මම ජීවතුන් අතර නැති වෙයි යම්මේ කියලා පණිවිඩයක් ලියලා තිබ්බා. ලියුමක්. බලන්න කොච්චර අනුවේදනීය සංවේගී සිදුවීමක්දයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ බාලයෝ ආශ්‍රය කරන්න එපා නම් අපි බාලයෙක් නොවි ජීවත් වෙන්න ඕන. අපි ඥානවන්තයෝ හැටියට ජීවත් වෙන්න ඕන. හොඳ නරක හොඳට නිවැරදිව හඳුනාගෙන අපි ජීවත් වෙන්න ඕන. අපේ යහපත් වූ දරු පරපුරට හොඳ මඟ පෙන්වීමක්ම කරන්නට ඕන. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හොඳ අදහස් ටිකක් අපි ළඟ තියෙනවා. බලන්න පණ්ඩිත වග්ගය ධම්මපදේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි කටයුතු කරනකොට අපේ හිතට දුක දැනෙන, ඇසට කඳුලක් කුණන, දුක වේදනාව දැනෙන දේවල් කරන්න එපා කියන පණිවිඩයක් අපට ඉදිරිපත් කරනවා. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සමුඛෝ රෝදං විපාකං පටිසේවති. දුක් විපාක ලබා දෙන දේවල් නොකරන එක හොඳයි කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපිට නැවත නැවත මතක් වෙන ගානේ දුක හිතෙන තැවෙන යම් සිදුවිල්ලක් තියෙනවා නම්, ක්‍රියාවක් අපෙන් සිද්ධ වෙනවා නම් ඒ දේ කරන්න එපා කියන පණිවිඩයයි, ඒක කිරීම සුදුසු නෑ කියන පණිවිඩයයි ලෞතර බුදු පියාණන් වහන්සේ අපට ඉදිරිපත් කළේ. එහෙනම් අපි කරන්න ඕන මොනවද? තංච කම්මං කතං සාදු යං කତ୍වානානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති. අපි කරන්න ඕනන්නේ මොනවද? මතක් වෙන මොහොතක් පාසා හිතට සතුටක්, සැනසීමක්, ආස්වාදයක් දැනෙන දේවල් කරන්ට කියන දහම් පණිවිඩය ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට එහෙම කරන්ට අපි හුරු වෙන්නේ කොහොමද? අන්න අපට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු සූත්‍ර දේශනාවක් තාම කෙටියෙන් මතක් කරන්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවෝ වැඩ සිටිය අම්බලට්ටිකාවට වැඩියා. වැඩලා උන්වහන්සේගේ මේ චරිත සෝදනය
චරිත සංවර්ධනය චරිත සකස් කිරීමට උවමනා කරන කරුණු ටිකක් මේ සූත්‍ර දේශනා පුරාවට දේශනා කළා. අපි මොකද්ද කරන්න ඕනන්නේ? පච්චවෙක්කිත්වා කාය කම්මං කාතබ්බං මෙනෙහි කරන්න කියලා කියන්නේ. මගේ අතින් කායික වරදක් වුණාද කායික වරදක් වුණේ නැද්ද? මෙනෙහි කර කර කටයුතු කරන්න. පච්චවෙක්කිත්වා වචී කම්මං කාතබ්බං. අපි කතා කරනකොට මගේ වචනය නරක වෙයිද වැරදි වෙයිද හානියක් වෙයිද හොඳක් වෙයිද මේ දෙපැත්ත මෙනෙහි කරලා බලන්න කියනවා. කොහොමද මේ මෙනෙහි කරන්න වෙන්නේ? අත්තව්‍යාදායපි සංවත්තේය. මේ කරන ක්‍රියාව මේ කරන වචනය ප්‍රකාශය මේ කරන හිතන සිතුවිල්ල මට නරකක් වෙයිද? පරව්‍යාබාධායපි සංවත්තේය. අනුන්ට නරකට අහිතට හිටීද? උභයව්‍යාබාධායපි සංවත්තේය. අපි දෙපක්ෂයට හොඳට නරකට හිටීද? එහෙනම් නරකට හිටින දේවල් අපි හතහරින්නත් හොඳ දේවල් පුහුණු වෙන්න ප්‍රගුණ කරන්ට ඒවා බලවත් කරන්ටත් කටයුතු කරනකොට අපේ ජීවිතය තුළ යම් තරමකට හෝ බාල ජීවිත රටාවක් තිබුණා නම් බාලයෙක් හිටියානම් ඒ බාලයා අපේ ජීවිතෙන් බැහැලා යනවා. පඬිත බව අපේ ජීවිතය තුළ ගුණවන්ත බව සිල්වන්ත බව නැනවන්ත බව යහපත් සමාජශීලී ගෞරවනීය ගති ලක්ෂණ ටික අපේ ජීවිතයට එකතු වෙලා අපි ඊටාම කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. ඉතින් අපි වටා සුවඳ හමන රොන් පිරුණු ලස්සන මලක් වෙතට සමනලියෝ මීමැස්සෝ බමරු වැදෙනවා වගේ මිනිස්සු ළඟා වෙනවා. ඉතින් ඒකට තමයි කියන්නේ පරිවාර සම්පත්තිය. දුකේදී දුකට පිට වෙනවා, සැපේදී අපත් එක්ක එකතු වෙනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් බවට පත් වෙලා ඥානවන්තයින් බවට පත් වෙලා අපේ ජීවිතයේ උතුම් මනුෂ්‍ය ජීවිතය තව තවත් සාර්ථක කරගන්නට වෙර වීරිය වඩමු. ඒ සඳහා හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබීවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. පින්නතුනි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ කිරිබමුණ ඉබ්බාගමුවේ පදිංචි විශ්‍රාමික පාසල් දන්ත චිකිත්සක නිලධාරිණී රත්නා ජයසිංහ මහත්මිය, ආනන්ද වීරකෝන් ජයසිංහ මහත්මයා, අශෝකා ජයසිංහ මහත්මිය, කමලා ජයසිංහ මහත්මිය යන සහෝදර සහෝදරියන් ඇතුළුව දියණිය, පුතා, බෑනා, ලේලිය ඇතුළු කොට ඇති පවුලේ සියලු නෑදෑයින් එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඒ පින්කමේ විශේෂ අරමුණු ටිකක් සඳහන් කරලා දීලා තිබෙනවා. මීට වසර 13කට පෙර මිය යන්ට යෙදුන KM ජයසිංහ පියතුමන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතුව වසර 4කට පෙර අභාවයට පත් වුණු DM අමරකෝන් මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට, වසර 19කට පෙර මිය යන්නට යෙදුන HM පුංචිරාල පියතුමාණන්ගේ සහ HM සෝමාවතී මහත්මියගේ ලේලිය වන ඒ දෙපළටත්, ලේලිය වන මාස 4කට පෙර මිය යන්ට යෙදුන මල්ලිකා හේරත් මහත්මිය ඇතුළු කොට ඇති මිය යන්ට යෙදුන පවුලේ නෑදෑ හිතවත් සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තුවෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන බව සඳහන් කරලා තිබෙනවා. ඒ ඔබ සඳහන් කළා වූද නොකළා වූද ඔබ සෑම දෙනාගේ නමින් පරම්පරානුගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ සෑම දෙනා භවගාමී වශයෙන් සුවපත් වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ළඟා කර ගනිත්වා කියලා සාදුකාරයකින් පින් අනුමෝදන් කරන්න. ඊට අමතරව මේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අපවත් වී වදාළ අපේ මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළුව රට ජාතිය වෙනුවෙන් දිවි පිදූල් සියලු රණවිරුවන්ටත්,
ඒ වගේම අපේ නමින් අපවත් වී වදාළ මගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මව් දෙමාපිය ආදී සියලු දෙනාටත් මේ පින් අත්පත් වේ අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටද යහපත් භව ගමනක් වේවා. කෙලවර නිවනින් සෑදී නිවනින් සැනසීම සෑදේවායි සාදුකාරයකින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා මේ මහා පින්කම සිද්ධ කරන 2020 අගෝස්තු මාසේ 28 වෙනි දින හෙටට අවුරුදු 70 උපන්දිනයේ සමරන එච්.එම්. පුංචි බණ්ඩාර පියතුමන්ට ස්වාමි පුරුෂයාණන්ට 2020 අගෝස්තු 30 වෙනි දිනට 30 වෙනි උපන්දිනයේ සමරන පුතණුවන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේම 93 වෙනි වියෙහි පසු වෙන ඕ.එම්. උක්කුඅම්මා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සහභාගී වෙන්නා වූ සියලු දෙනාටත් ඒ වගේම බෞද්ධ නාලිකාව නිවැරදිව පවත්වාගෙන යන්නට කටයුතු කරන සියලු මහා සංඝ රත්නයේ ඇතුළු කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම මේ කරන්නා වූ පින්කම් වල ආශිර්වාදයේ තුනුරුවන්ගේ රැකවරණය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම මේ කරගත්තා වූ පින්කම් වල ආශිර්වාද ගුණ බලයෙන් මේ ලෝක වශයෙන් වඩාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂාදී සම්පත්තියෙන් වැඩේවා. මේ ජීවිතයේ යහපත් වූ බලාපොරොත්තු සඵල වේවා. භවගාමී වශයෙන් දේව මානුෂිකාදී සම්පත් සිද්ධ වේවා. කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩ වදාළ ශාන්ත සුන්දර අති උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසීමම සාක්ෂාත් වේවා. හේතු වාසනාම වේවා වේවා වේවායි සාදුකාරයකින් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණමේ පිං බලෙන් සෑම දිනාටම උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය තෙප්පඩුවාවේ පියරතන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝප වාහිනිය පින්වත් ඔබ වෙත මේ පැහැදිලි කෙනා දායකත්ව දේශනාව මෙලෙසින් නිමාවට පත් වෙනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.